යාපන අර්ධද්වීප ප්‍රදේශයට ගිය සියලුම දෙනාට වටරැක මීගොඩ පමණක් නෙවෙයි මේ පළාතේ අති විශාල පිරිසකට දන්න හඳුනන රටේ ගිහි පැවිදි විශාල පිරිසකට මේ ප්‍රදේශවලට ගියාම එතුමා ඉදිරිපත් වෙලා අවශ්‍ය පහසුකම් ලබා දීලා ආහාර පාන නේවාසික පහසුකම් අවශ්‍ය කරන රැකවරණය ආරක්ෂාව ඒ ප්‍රදේශවලට යා යුතු සෑම තැනකටම යන්නට පුළුවන් අවස්ථාව ලබා දෙමින් දින 2 3 4 ප්‍රදේශවල නතර වෙලා ඒ අයට පහසුකම් ලබා දෙන්න මෙතුමා මහා මේවරක් කළා. රටට ආදරය කළා, ජාතියට ආදරය කළා, සමහර විට තමන්ගේ ජීවිතයට ආදරය කළේ නැද්ද මන්දා? කොමනවත් එතුමා බලවත් ලෙස රෝගාතුර වුණා. මට මතක් වෙනවා මීට අවුරුදු 3කට වගේ උඩදී මම අසනීප වෙලා ජයවර්ධනපුර රෝහලේ ඉන්න අවස්ථාවක එතුමා ගමට ආපු වෙලාවක විහාරස්ථානයට ගිහිල්ලා මේක දැනගෙන රාත්‍රී 9ට විතර යුද හමුදාවේ පිරිසකුත් එක්ක මාව බලන්න ආවා. ඒ වාට්ටුවේ හිටපු වෛද්‍යවරුත් ඒ හැමදෙනාමත් එතෙන්ට ආවා. කවුද මේ කියලා. එන්නේ විදියට ඒ වගේම අසනීප වෙලා මං හිතන්නේ රෝහල් කීපයකම එතුමා වෛද්‍ය ප්‍රතිකාර ලැබුවා. ඒ සෑම අවස්ථාවකදීම අපිට යන්නට එන්නට පුළුවන් සෑම මොහොතකම එතුමා බලන්න අපි ගියා. එක අවස්ථාවක මං හිතන්නේ දැඩි ලෙස එතුමා උත්පල වුණා. යුද හමුදා රෝහලේ ඉඳද්දී ඒ සරත් කුමාර මහත්මයාත් හිටියා. ඊළඟ ගාමිණී මහත්මයා, ජයරත්න මහත්මයා ඇතුළු පිරිසත් හිටියා. පේපියල් මහත්මයා, ඉස්කෝලේ හාමිනේ, මෑණියෝ ආදී මේ සෑම දෙනාමත් ඒ වෙලාවේ මට සිහිපත් කළා. ඒ වෙලාවේ එතුමට කතා කරගන්න බැරිව හිටියේ. ඒ තරම් අමාරුයි. මමත් අපේ පන්සලේ පොඩි හාමුදුරුවෝ ඒ පිරිත් දේශනාවන් ඒ සිද්ධ කළාට පස්සේ එතුමා කතා කළා. කතා කරලා එතුමා කෙසේ හෝ දැඩි සත්කාරයකගෙන් වාට්ටුවට ආවා. ඒ වාට්ටුවට ආපු වෙලාවෙත් අපි කීප දෙනෙක් අපි සමග අපේ ගමේ දායක පිරිස් ගියා. එතුමාට පිරිත් කිව්වා. ඒ වෙනුවෙන් පන්සලේ බෝධි පූජා පැවැත්තුවා. සෙත් කවි කිව්වා. ඒ සෑම දෙයක්ම එතුමා වෙනුවෙන් සිද්ධ කළා. එතුමා රෝගී තත්ත්වයේ සෑහෙන දුරට මගහරවගෙන ආපු වෙලාවේ එතුමා නිතර කිව්වා මට හරියට පිහිට වුණා කියලා මේ පිරිත් ටික පිරිත් පෑන් පිරිත් නූල් මට ජීවිතේ ලැබුණා කියලායි. ඒ නිසා මේ මාස 3ක් වගේ කාලයක් මේ ඉස්කෝලේ හාමිනෙත් එක්ක පන්සලට එක දිගට දවස් 21ක් ආවා. හැමදාම. චෛත්‍ය ළඟ බෝධිය ළඟ විහාර ළඟ සෑහෙන වෙලාවක් එතුමා ගත කළා. ඒ තුනුරුවන්ගේ ආශිර්වාදය එතුමා ලබා ගත්තා. මේ ගත වෙච්ච සෑම අවස්ථාවකදී මං හිතන්නේ විහාරස්ථානයේ ලොකු සැනසීමක් එතුමා ලැබුණා. ඒ වගේම මේ පාරේ අනේනකොට අපි දකිනවා මේ එහා පැත්තේ තියෙන මේ කඩේ ළඟ එතුමා වාඩි වෙලා. එතනොත් මං හිතන්නේ එන අයත් එක්ක කතා කරමින් යම් සැනසීමක් ලැබුවා. නිරන්තරයෙන්ම පන්සලට ආපු මේ වකවානේ එතුමාගේ ජීවිත කතාව අපිට කිව්වා. පරම්පරාව තමන්ගේ පුංචි කාලේ අධ්‍යාපනය හමුදාවට ගිය හැටි, සේවය කළ හැටි, ඊට පස්සේ යුද්ධය අවසන් වුණාට පස්සේ ඇති වෙච්ච විශාල පිරිසක් එයාට
මේ රටේ හමුදාවේ එදා විශේෂයෙන්ම දොඩම්පහළ රාහුල හාමුදුරුවෝ මාවරලේ බද්දී හාමුදුරුවෝ උඩුවේ ධම්මාලෝක හාමුදුරුවෝ වැනි තරුණ ස්වාමීන් වහන්සේලා සමග රට පුරා ගියා කියලා විශේෂ ආගමික වැඩසටහනක් හමුදාවේ දියත් කළා. ඒක බාරව මේ සරද්දානන්ද මහත්මයා හිටියා. මට මතක් කළා. හැම අවුරුද්දකම අපේ විහාරස්ථානයේට උපාසක දාන පිරිනමනකොට සරත් මහත්මයා හිටියොත් නොවරද වාමිනවා. ඒ පින්කමට හරි ආසයි. ඒක අද ඊයේ සිද්ධ කරපු දෙයක් නෙවෙයි. කරුණාරත්න මහත්මයාත් කේ.ඩී. නායකසේන මහත්මයාත් මේ සහෝදරයෝ දෙන්නම ඒ උපාසක දානේ දෙනවා. උපාසක දාන දෙකක් මේ ගෙවල් දෙකෙන් එදා පටන් උපාසක උපාසිකාවන්ට ප්‍රයෝජනවත් දෙයක් පිරිනැමුවා. මේ ආදි වශයෙන් ඒ කටයුතු ඉතාමත්ම හොඳින් සංවිධානය කරන්න පුළුවන් ශක්තියක් එතුමාට තිබුණා. අන්තිම කාලේ ලොකු කලකිරීමක් තිබුණා. සමාජය ගැන බොහෝ දෙනා ගැන බොහෝ අවස්ථාවලදී ඒ කරුණු මට මතක්. නමුත් ඒ හැම වෙලාවකදීම අපි ධෛර්යමත් කළා. ඔබ රටට සේවය කළා. මේ රට ආරක්ෂා කරගන්න, මේ රටේ බහුමික භාවය, අඛණ්ඩතාවය, ස්වෛරී භාවය ආරක්ෂා කරගන්න දිවි හිමියේ ඔබ සේවයක් කළා. ඒ ගැන සතුටු වෙන්න කියලා. ඒ වෙලාවේ එතුමා හරිම අසනීපෙන් හිටියේ. 6 විතර පන්සලට ආවා. ඇවිල්ලා එක පුටුවක හිටියා ඉන්න බෑ, තව පුටුවක හිටියා ඉන්න බෑ, තවත් පුටුවක හිටියා ඉන්න බෑ. ඊට පස්සේ මේ නලින් මහත්මයාගේ නිවසෙන් පහසු පුටුවක් ගෙනල්ලා දිගා වෙලා වගේ බණ ඉවරනකම් හිටියා පන්සලේ. ඊට පස්සේ උඩහට ආවා. උඩහට ඇවිල්ලා එතන හිටියා නිහාල් ගුණසේකර මහත්මයාත් පිරිකරක් අරන් ඇවිල්ලා තිබුණා සත්‍යතුර. ඒක මාගේ උපන්දිනේදා ඒ පිරිකර මට පූජා කරලා වැඳලා මගේ පිරිත් ටිකක් අහලා පිරිත් තුල බැඳගෙන හරිම සතුටේ පන්සලෙන් ආවේ. අමාරුයි හැබැයි එදා ස්වරූපය ටිකක් වෙනස්, ටිකක් අමාරු තත්වයක් තිබුණා. වෙනදා වගේ නෙවෙයි, තාමාරුවෙන් හිටියේ. නිහාල් ගුණසේකර මහත්මයා එක්කගෙන ආවා ඒ අවස්ථාවේ මං හිතන්නේ නිවසට. ඊට පස්සේ දවස් කිහිපයයි එතුමා ජීවත් වුණේ. තද බල්ලේ ශාසනීය තත්වයටපත් වුණා. ඒ මත එතුමාගේ අභාවය සිද්ධ වුණා. එතුමා කිව්වා මට හොඳ බිරිඳක් ලැබුණා කියලා. ඒ වගේම තව මතක් කළා මේ දරුවෝ දෙන්නටත් බිරිඳටත් මගෙන් ඉෂ්ට වෙන්න තිබෙන යුතුයකම් ටික මේ මට හරියාකාරව කරන්න බැරි වුණා කිව්වා. ඔන්න ඔය වගේ නිරන්තරයෙන් එතුමා අපි සමග කතා කළා. ඒ නිසා මරණය හැමදෙනාටම උරුමයි. මරණයෙන් බේරෙන්න කාටවත් පුළුවන්කමක් නැහැ. ජීවිතය අනියත බව, මරණය නියත බව ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ ජීවිතං අනියතං මරණං නියතං ආදී වශයෙන් පැහැදිලි කළා. අපි දන්නවා සදාකාලික ජීවිතයක් නැහැ. මේ අස්තිරක ලෝකේ ස්ථිර කිසි දෙයක් නැහැ. ඒ නිසා දුප්පත් පොසත් කිසි ભેදයක් නැහැ. මරණයට කවුරුත් මරු වසඟයට යනවා. අපේ සංවේගයේ විශේෂයෙන්ම තව කලක් ජීවත් වෙන්න හිටිය කෙනෙක් අකාලේ අභාවයටපත් වීමයි. නමුත් එතුමාගේ ජීවිතය ගැන හිතලා කල්පනා කරලා, සේවය ගැන කල්පනා කරලා රට වෙනුවෙන් මේ දින කීපය තුලදී අපි දැක්කා උදහමුදාව ඉතාමත්ව වැදගත් ඉහළ නිලධාරීන් එතුමාට ගරු කළා. ශාල පිරිසක් එතුමාගේ මේ මරණය ආරංචි වෙලා පැමිණියා. තව දන්නේ නැහැ මං හිතන්නේ විශාල පිරිසක් මොයේ පළාත්වල.
එනිසා මේ අවස්ථාවේ අපිට කළ හැකි මේ ආගමික කටයුතු ඊටාම ඡාම්ව ඊටාම ගෞරවයෙන් පූජනීය මහා සංඝරත්නයේ වැඩම කරවාගෙන පාංශුකුල මතක වස්ත්‍ර ආදී පූජාවන් සිද්ධ කළා. ඒ ආගමික කටයුතු ඊටා ඉහළින්ම අපි සිද්ධ කළා. පිට වඩා දිග අනුශාසනාවකට අවස්ථාව නොවේ. දයාබර ස්වාමියෙක් අහිමි වුණා. දයාබර පියෙක් අහිමි වුණා. දයාබර පුතෙක් අහිමි වුණා. දයාබර සහෝදරයෙක් අහිමි වුණා. දයාබර දායකයෙක් අහිමි වුණා. ඉතින් කෙසේ වෙතත් මේ අවස්ථාවේදී අපට අවශ්‍ය වන්නේ ජීවිතයට ධෛර්යය අරගෙන ඉදිරි කටයුතු කරමින් මේ මහත්මාට පින්දීමේ යම් කාර්යයක් තිබෙනවා නම් ඒ ආගමානුකූලව සිද්ධ කිරීම පමණයි. ඒ මූලික වශයෙන් අද අපි මේ සිද්ධ කළේ එතුමාගේ වටිනා දේහය මේ ඉදිරිපස තබා තැන්පත් කරලා මේ ගම්වාසීවට ගම්වාසී හා ඥාතීන් බොහෝ පිරිසක් සම්බන්ධ වෙලා පූජනීය මහා සංඝරත්නයේ වැඩම කරවාගෙන ආගමික වතාවක් සිද්ධ කරලා පාංශුකුල මතක වස්ත්‍ර පූජාවන් සිද්ධ කළා. එතුමාට පින්දීමේ කාර්යයයි මේ ඉෂ්ට කලේ සිද්ධ කළේ. හමුදා උත්තමාචාර මැද ඒ අවසන් ගෞරවය ඒ යුද හමුදාවෙන් ඉහළ නායකයෙකුට ලබා දිය යුතු ගෞරවය එතුමාට ලැබෙනවා ඇති. කිසි සැකයක් නැහැ. ඒ නිසා දැන් මේට වඩා මම කරුණු සඳහන් කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ දුක වේදනාව ශෝකය ධර්මය ගැන හිතලා කල්පනා කරලා සංවේගයක් බවට පාල කරගනිමු. ඒක කුසලයක්. මේ අවස්ථාව තුළදී අපි පූජනීය මහා සංඝරත්නයේ වැඩම කරවාගෙන තිසරණගත පන්සිල් සමාදන් වීමේ සීලමය පින්කමක් ඒ වගේම පූජ්‍යතර මහා සංඝරත්නය උදෙසා මේ මතක වස්ත්‍රය ඇතුළු පරිස්කාර පූජාවන් සිද්ධ කළා. දෙහත් ගිලම්පසාදිය පිරිනමලා රැස් කරගත්තු දානමය පුණ්‍ය ක්‍රියා ඒ වගේම අනිත්‍යවත් සංඛාරා ගාථා ධර්ම ශ්‍රවණය කරලා රැස් කරගත්තු මේ භාවනාමය පින්කම් එතුමාගේ ආත්මයට අනුමෝදන් වේවා. සරත් දයානන්ද මහත්මයා මේ පින් අනුමෝදන් වෙලා සසර වසනතුරු නිවන් දකින්න තුරු කවදාවත් අකල් මෙවන් විපතකට රෝග පීඩාවකට පත් නොවේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, සසර ගමන සපවත් වේවා, උතුම් අමා මහ නිවන් සුවෙන් සැනසේවායි සාදුකාරයක් දීලා ප්‍රාර්ථනා කරන්ට. වටරක ශ්‍රී පුණ්‍යාලෝක මහ විහාරස්ථානයේ දායක සභාවේ කුලකන සමිතිය ඇතුළු ස්වේච්ඡා සංවිධානවල ශෝකයක් මේ අවස්ථාවේ මා පිරිනමනවා. පළාත්වාසී ත්‍රිනිකායි ගරුතර මහා සංඝරත්නයේ සංවේගයත් මේ අවස්ථාවේ මේ පවුලේ උදවියට පිරිනමන ලබනවා. මේ සහභාගී වෙන සෑම දිනාටවත් අමා මහ නිවන් සම්පත් ලැබේවායි ප්‍රාර්ථනා කරමින් ආගමික කටයුතු අවසන් කරනවා. අතිපූජ්‍ය මීගොඩ පුරාණ විහාරාධිපති හේවාගම් හාපිටිය ආසීනයක් කුරුලේ ප්‍රධාන ද්විතීය අධිකරණ සංඝනායක මංගල නාහිමිපාණන් ඇතුළු ශ්‍රී පුණ්‍යාලෝක විහාරේ විහාරාධිපති වහන්සේ ඇතුළු මේ අවස්ථාවට පැමිණ ආගමික වතාවත් ඉෂ්ට සිද්ධ කළ සියලුම ස්වාමින් වහන්සේලාට මන්ද 4:15ට පමණ හමුදා ගෞරව සඳහා අභාප්‍රාප්ත සරත් දයානන්ද මහතාගේ දේහය බාර දීමට නියමිතයි. එනිසා ඊටාම කෙටියෙන් ගිහි අනුශාසනා කරන හැටියට ඊටාම ගෞරවයෙන් අයිද සිටිමින් මේ අවස්ථාවට පැමිණි ශ්‍රී ලංකා සමාජවාදී ජනරජයේ හිටපු අමාත්‍ය අපේ ප්‍රධාන සංවිධායක බන්දුල ගුණවර්ධන මැතිතුමාට ඊටාම ගෞරවයෙන් ආරාධනා කරනවා. ඊටාම කෙටියෙන් වචන ස්වල්පයක් අනුශාසනාවක් හැටියට ලබා දෙන ලෙස. පරම පූජ්‍ය මහා සංඝරත්නයේ අවසරයි. අපේ රණවිරු සරත් රජතුමාගේ දයාබර බිරින්ද දූපුතුන් ඇතුළු ඥාති හිත මිත්‍රවරුනි, බස්නාහිර පළාත් සභාවේ අමාත්‍ය ගාමිණී තිලකසිරි මැතිතුමා, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අධිනීතිඥ ජනක වැඩිවත්ත මැතිතුමා ප්‍රමුඛ මහජන නියෝජිතවරුනි, ප්‍රදේශවාසී ආදරණීය දෙමව්පියනි, සහෝදර සහෝදරියනි, මම පුද්ගලික වශයෙන් සරත්ත් ඔහුගේ ආදරණීය බිරිඳ වූ අපේ ගුරු මාතාවටත් උසස් අධ්‍යාපනය ලබන අවධියේදී ගුරුවරයා වශයෙන් උගන්වලා තිබෙන නිසා අපි අතර ගුරුගෝල සම්බන්ධයක් පවතිනවා. ඊටත් වඩා වැඩි වගකීමක් අපි වෙත පැවරලා තියෙනවා. හෝමගම ජනතාව වශයෙන් එතුමා අපේ මාතෘ භූමිය වෙනුවෙන්
ඉටු කළ සේවාව සඳහා ගෞරව කිරීම සඳහායි අද අපි මෙතනට රැස් වෙලා සිටින්නේ. මේ ලෝකේ උපදින සෑම මිනිසෙක්ම මිය යනවා. ඒ මිය යන බොහෝ දෙනෙක් මේ ගහකොළ සතා සීපාව ස්වභාව ධර්මය ආස්වාස ප්‍රාස්වාස කළා ජීවත් වෙලා හැදිලා වැඩිලා මිය ගියා. උපන් බිමට බොහෝ දෙනෙක් ණය ගැති ලබාගත් දේ වැඩි රටට දුන් දේ අඩුයි. අපි හැමෝටම කල නොහැකි මහා ජාතික වගකීමක් ඉෂ්ට කරන්නට සරත් උර දුන්නා. මෝදු වෙරළෙන් 3න් 2ක් මහ පොළොවෙන් 3න් 1ක් වෙනම රටක් ලෙස ගැනීම සඳහා LTT කුරිරු ත්‍රස්තවාදයේ ක්‍රියාත්මක වෙන සමයේදී ඔහු යුද හමුදාවට බැඳිලා අභීත රණවිරුවෙක් ලෙස විවිධ සටන් වලට මුහුණ දීලා ඒ සටන් වලදී සමුන්ගේ ශරීරයට තුවාල සිදු වෙලා හානි සිදු වුණා. මේ රට කඩන්න නැතුව බෙදන්න නැතුව සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් සියලු මිනිසුන්ට අභේදානය ලබා දීමේ ජීවත් වීමේ අයිතිය ලබා දීමේ උදාර පින්කමට නිර්භීතව නිර්ව්‍යාජ ලෙස දායක වෙච්ච රණවිරුවෙක් ලෙස ඔහු වැඩූ දෙමව්පියන්ට ඔහුගේ දරුවන්ට බිරිඳට සදාකාලික ආඩම්බරයක් ඉතුරු කරලා ගිහිල්ලා තිබෙනවා. ඒ කෙසේ වන්නේ වී නමුත් ඔහු තමන්ගේ පුද්ගලික දේපල වැඩි කර ගැනීම සඳහා මායිම තවදුරට වැඩි කර ගැනීම සඳහා සටන් කරපු රණවිරුවෙක් නෙමෙයි. තමන් ගෞරවනීය ස්වාමීන් වහන්සේ සඳහන් කළ පරිදි නිවසවත් නිසිලස නිම වෙනතෙක් තනාගන්නේ නැතුව තමන්ගේ දරුවන්ගේ වගකීම් බිරිඳට බාර දීලා රටේ වගකීම දෙවුර මත දරාගෙන මේ රට උපනූපන් පරම්පරාවල් වලට ඉතිරි කිරීම වෙනුවෙන් කරනු ලැබූ මහා පරිත්‍යාගය නිසා අපි හැමතෙම අභේදානය ලබා දීමේ පින්කමට දායක වීම නිසා එතුමාට සදා නිසංසල නිවන් සුව ලැබේවායි පතමින් මගේ වචන කීපේ අමාරු. ඒ වගේම කාලේ ඉතා ඉක්මනින්ම ගෙවි යනවා. නමුත් බස්නාහිර පළාත් සභාව වෙනුවෙන් ගරු පළාත් සභා ඇමති කුෂිකර්ම හා යෞවන කටයුතු අමාත්‍ය අපේ හිතවත් ගාමිණී තිලකසිරි මැතිතුමාට ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා. ඉතාම කෙටි වචන කීපයකින් අවමංගල සභාව ආමතන ලෙස. හිටපු අමාත්‍ය බන්දුරු ගුණාර්දන මැතිතුමා, පළාත් සභා මන්ත්‍රී ජනක වැඩිවත් මන්ත්‍රීතුමා, විශේෂ සෞපකාර සංගමේ සභාපති විමල් සිංහ මැතිතුමා ඇතුළු සියලු දෙනාගේම අවසරයි. සරත් දයානන්ද මැතිතුමාගේ ආදරණීය භාර්යාව, දූ දරුවන්, ඥාතිත මෛත්‍රීන් සියලු දෙනාගේම අවසරයි. අපි තාමත්ම දීර්ඝ කාලයක් ඊටාත්ම ළඟින් ඇසුරු කළ හොඳ හදවතක් තිබිච්ච මිනිස්සෙක් මේ සමස්ත සමාජයේම නැති වුණ මොහොතක කොමගම මැදවන කොටාසී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් අපි සියලු දෙනාගේම සාතිශය සංවේගයේ කනගාටුව මේ අවස්ථාවේදී සිය පවුලට පුද කරනවා. සරත් ආනන්ද මහත්මයා මේ මැදවන කොටාසේ ජීවත් වුණේ පුදුමාකාර පුද්ගලයෙක් විදියට. තමන්ගේ අතින් මේ රටට වෙන්න තිබිච්ච රට වෙනුවෙන් කරන්න තිබුණ ලොකුම සේවයක් ඉෂ්ට කරන්නට එතුමාට පුළුවන්කම ලැබුණා. ඒකේ ගෞරවය අපි කතා කළත් නොකළත් මුළු රටේ සමස්ත ජනතාව වෙනුවෙන් එතුමාට අයිති වෙනවා. මේ සියලුම දෙනාම එතුමාගේ මිත්‍රයෝ. මම මේ මැතිවරණ කොට්ටාසයට ආපු කාලේ ඉඳලා දැන ඇඳගෙන හිටියත් ඊටාම මෑතකදී අපි දෙන්නගේ හිතවත්කම් බොහොම දුරදිග ගියා. එතුමා හැම අවස්ථාවකම යම් කිසි දෙයක් ගැටලුවක් තීන්ත වෙච්ච වෙලාවක මාත් එක්ක කතා කළා. අපි නිරන්තරයෙන්ම එතුමා පහුගිය කාල සීමාව තුළ අසනීප ගතිය හිටියා. අපි ඒ පිළිබඳව අපිට යන්න පුළුවන් තැනට අපි ගියා. එතුමා මුණ ගැහුණා.
එතුමාට හිතින් හරි එතුමාට සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ සමාජය තුල විවිධ ක්‍රියාකාරකම් තුල එතුමා අතින් ඉෂ්ට වෙන්න තිබිච්ච සියලුම යුතුයකම් කරපු කෙනෙක්. අද මේ මැතිවරණ කොට්ටාසය තුල අවමංගල උත්සවයේ මම දැනුවත්ව තියෙන 9ක්. තරුණ මරණ 2යි. අවුරුදු 19 මරණ 2යි. අවුරුදු 49 මරණ 2යි. විවිධාකාරයෙන් මරණ ගෙවල් අද හොමුග මැතිවරණ කොට්ටාසය තුල. අපි කිසිම වෙලාවක අපි ඉන්නේ කොයිද අපි යන්නේ කවද්ද කියන එකට අපිට හිතා ගන්න පුළුවන් කමක් නැහැ. අපි මොන තැනක හිටියත් මොන වත්පොසක් වලින් හැබි පුද්ගලයෙක් වුණත් මොන හයිය ශක්තිය තිබුණත් අපි මේ ගමනේ යන්න ඕන. එතුමා අතින් ඉෂ්ට වෙන්න තිබිච්ච දුසුකම් රාශියක් තව ඉදිරියට තිබුණා. රාජ්‍ය සේවයේ තව අවුරුදු ගණනාවක් ඉන්න තිබිච්ච පුද්ගලෙක්. නමුත් එතුමා නැතිවීම එතුමාගේ දරු පවුලට වගේම මේ සමස්ත ජනතාවටත් අපි සියලු දෙනාටම පිරිමැසෙන හැකි පාඩුවක්. ඒ නිසා මම දීර්ඝ වශයෙන් කතා කරන්න යන්නේ නැහැ. අද අප අතරින් වෙන් වෙලා යන සරත් දානන්ද මැතිතුමාට අජරාමර නිවන් සුවත් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම යනවා. මේ අවස්ථාවේදී මේ අවස්ථාවට පැමිණියා මගේ සහෝදර නීතිඥ ජනක වැලිවත්ත මැතිතුමා. එතුමාට ඊටාම වචන කීපයක් අමතන්න මම අවසර දෙනවා. මන්ද සරත් දයානන්ද සහ ජනක වැලිවත්ත මැතිතුමා සමකාලීනව හැටියට මේ ප්‍රදේශයේ දේශපාලන ව්‍යුහය තුළ ගමන් කළා. ඒකින්ද අවසරයි ජනක හිතවත් මන්ත්‍රීතුමා. අභාව ප්‍රාප්ත සරත් දයානන්ද මහතාගේ ආදරණීය මෑණියන්, බිරිඳ, දරුවන්, සහෝදර සහෝදරියන්, අතුළු සෝකාකුල ආමංගල සභාවෙන් අවසරයි. පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුරුගාදර මැතිතුමනි, බස්නාහිර පළාත් අමාත්‍ය ගාම්තුති මැතිතුමනි, සරත් දයානන්ද සහෝදරයා මේ ප්‍රදේශය තුළ ජීවත් වෙච්ච ඉතාමත්ම හොඳ මිත්‍රයෙක්, සහෝදරයෙක්, ඒ වගේම නායකයෙක් වශයෙන් දැකපු කෙනෙක් තමයි සරත් දයානන්ද මහත්මයා කියන්නේ. සරත් අයියා මේ ගමේ අපි කොහෙට ආවත් අපිට හැම තැනදීම මෙතුමාව හමු වෙනවා. එතුමා හමුදාවේ ඉහළ නිලධාරියෙක් වශයෙන් එතුමාගෙන් විය යුතු යුතුයකම මේ රටට අපේ මව්බිමට නොපිරලා ඉෂ්ට කළා. එතුමා 30 අවුරුද්දක් පැවතිච්ච යුද්ධ සමයේදී එතුමා තමන්ගේ පවුලේ කටයුතු පස්සකට තියලා ඒ යුද්ධය වෙනුවෙන් තමන්ට කප කරන්න පුළුවන් උපරිම කැපවීම ඒ කාලය තුල තමන්ගේ ජීවිතේ පරදුර තියලා කටු වෙලා. ඒකේ එතුමා ඒ යාත්‍රි යුතුයකම ඉෂ්ට කරනකොට ඒකේ පළ ප්‍රයෝජන අද අපි නිදහසේ අපි මේ ජීවත් වෙන අපේ නිදහස අපේ බුද්ධිය අපිට අද ජීවත් වෙන්න පුළුවන් අයිතිවාසිකම් ලබා දෙන්න එතුමාගේ ජීවිතේ පරදුරට හැබ්බා සියලුම රණවිරුවන් වගේ ඒ යුතුයකම ඉෂ්ට කරපු කෙනෙක්. ඒ වගේම එතුමා ආදරණීය බිරිඳ දරු දෙනෙක් හදලා ඊටත් වඩා සමාජය පිළිබඳව ලොකු බලාපොරොත්තුවක් තියන ජීවත් වෙච්ච කෙනෙක්. අපි පන්සලේ උත්සවයකට ආවත්, මරණ ගෙදරකට ආවත්, මගුල් ගෙදරකට ආවත්, කොහේ ගියත් මේ සමාජයේ හැමතැනම එතුමායි සමාජයත් එක්ක ජීවත් වෙච්ච රණවිරුවෙක්. එතුමා මේ සමාජය තුළ ඉතාලියන්ගතකම පැවතුවා. අපේ නවිහාරස්ථාන නායක හාමුදුරුවෝ කිව්වාගේ සරත් අය කියන්නේ පුදුම කෙනෙක්. එතුමා හමුදාවේ ඉහළ නිලධාරියෙක් වගේම ගමේදී සාමාන්‍ය ගම්වැසියෙක්, සාමාන්‍ය පුරවැසියෙක්, සාමාන්‍ය මිත්‍රයෙක් වශයෙන් ජීවත් වුණේ. ඒක තමයි එතුමාගේ තියෙච්ච ලෙන්ගතුකම. අපි ඊයේ පෙරේදා මේ දවස්වල මේ ස්ථානට එනකොට අපි දැක්කා මේ ස්ථානයේ එතුමාගේ මිත්‍රයෝ කොච්චර ප්‍රමාණයක් ආවා ගියාද කියලා. ඒ නිසා එතුමා ගත කරපු ජීවිත කාලය අපි බලාපොරොත්තු වෙනවට වඩා ඉතාමත්ම කෙටි කාලයක්. තවත් සමාජයට ලොකු යුතුයකමක් ඉෂ්ට කරන් තිබුණා. ඒ වගේම එතුමාගේ පවුලට එතුමාගේ දරු දෙදෙනාට අවසාන අධ්‍යාපනය දක්වා යන්න තියෙන ලොකු යුතුයකම් ප්‍රමාණයක් ඉතුරු වුණා. නමුත් එතුමා අද අපෙන් සමුගෙන යන්නේ මේ සමාජයේ මහා ලොකු දෙයක් කරපු, මේ සමාජයට මහා යුතුයකමක් ඉෂ්ට කරපු පුරවැසියෙක් වශයෙන්. ඒ නිසා මම දීර්ඝ වශයෙන් කතා කරන්නේ පියල් නිශාන්ත මගේ සහෝදරයා, සරත්ගේ සහෝදරයා, ඒ වගේම සරත් මහත්මයාගේ ආදරණීය භාර්යාව, දූ දරුවන්, මෑණියන් ඇතුළු ඒ පවුලේ සියලු දෙනාටවත් අපේ ශෝකය ප්‍රකාශ කරමින් එතුමාට අපි බලාපොරොත්තු වන අජරාමර නිවන් සුව අත් වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් මම යන්න ස්තුතියි. මේ අවස්ථාවේ තම ගෞරවයෙන් ආරාධනා කරනවා පිටිපන මහාවිද්‍යාලයේ විදුහල්පති රංජිත් පද්මසිරි මහතාට ඊටාම කෙටි වචන ස්වල්පයෙන් සභාව අමතර හැටියට. සෝකාකුල අවමංගල සභාවෙන් අවසරයි. බොහොම කෙටි කතාවක් කරන්නයි දුන්නේ. බොහොම පහසු දෙයක්. කොහොම නමුත්
1968 පළවෙනි මාසේ ජනවාරි මාසේ 4 වෙනිදා වටරට ගම්මානට අලුත් ජීවියක් උපදිනවා. ඒ තමයි සරත් දයානන්ද මහත්මයා. වටරට කනිෂ්ඨ විද්‍යාලයේ ප්‍රාථමික අධ්‍යාපනය ලබලා බොස්කෝ විද්‍යාලයේ කළුවකල බොස්කෝ විද්‍යාලයේ ද්විතීක අධ්‍යාපනය ලැබමින් තමන්ගේ අධ්‍යාපන කටයුතු අවසන් කරලා ඔහුගේ රැකියාව වශයෙන් ඔහුගේ ඉදිරි ජීවිතය ගැන හිතනකොට ඔහු කතා කරේ හිතුවේ රටට අවශ්‍ය කරන කාලෙක රණබිමට යන්න. ඒ අනුව ඔහු දෙවන ලුතිනිවරයෙක් වශයෙන් යුද හමුදා සේවයට බැඳිලා එතෙන් සිට මේ කුරිරු වූ යුද්ධය අවසන් වන තුරු ඔහු ජීවත් වුණේ යුද බිමේ රණබිමේ. මම අවස්ථා කීපයක මා කැපිටිගොල්ලෑ ප්‍රදේශයේ රාජකාරී කරන කාලය තුල මා එතුමාව බොහොම ළඟින් ඇසුරු කරා යුද බිමේ. මා යුද හමුදා කඳවුරු දෙකකට මම ගියා. මම ගියේ රාත්‍රී පහන් කරනකම් මං හිටියා. ඒ ඉන්න අවස්ථාවේදී මම දැක්කා ඔහුගේ තියෙන රණ ශූරත්වය. මං අහනවා ඒ ආදරණීය සහෝදර සෙබළුන්ගෙන් කොහොමද ඔබගේ සර් පුදුම මිනිස්සෙක් සර් මට කියනවා පුදුම මිනිස්සෙක්. අපි කවදාවත් අපිව දාලා යන්නේ නැහැ. අපි කොහොම හරි අපේ යුතුයකම ඉෂ්ට කරනවා කියලා. ඒ වගේ හමුදාව තුලත් ඉතාමත් විනයගරුක එඩිතර රණවිරුවෙක් වශයෙන් තමයි ඔහු රාජකාරී කරේ. කවදාවත් ඔහු ගමට ආවත් ඔහුගේ නිලය පාවිච්චි කරේ නැහැ කිසි දවසක ගමේ ජීවත් වෙනකොට. මම මෙහෙම කියලා ඔහුගෙන් මම සමුගන්නවා. ඔබ මේ ආත්මය තුල ඔබ පින් කරගත්තා. ඔබගේ පෙර ආත්මයේ කරපු ඒ අකුසල් කර්ම මේ ආත්මයේදී නිෂ්ප්‍රභා වෙලා යාවි. ඔබ ඊළඟ ආත්මය තුල සුඛිත මුදිත තැනක සැපවත් ඔබට මේ කරපු පින් වයින් ඔබට හොඳ දීර්ඝායුෂ ලැබෙන්න කාලයක් උදා වේවි කියලා ප්‍රාර්ථනා කරමි. මම ආදරණීය රණවිරුවාණනි ආදරණීය සරත් දයානන්ද මැතිතුමනි මම මෙසේ ඔබගෙන් සමුගන්නවා.